අපි මේ වීඩියෝ එකේ බලන්න යන්නේ components of a system. ඒ කියන්නේ පද්ධතියක සංරචක කියන්නේ මොකක්ද කියන එක තමයි ඩිස්කස් කරන්න යන්නේ. අපි කලින් බැලුවා සිස්ටම් එකක් කියන්නේ components වලින් හදපු එකක් කියලා. එතකොට මේ components වල ප්‍රධානම component category එකක් විදිහට ගන්න පුළුවන් අපි inputs. Inputs කියන්නේ ආදානය. එතකොට සිස්ටම් එකට යම් විදිහේ input දෙන්නේ මෙතනින් තමයි. දෙවෙනි කොටස තමයි process. ඒ කියන්නේ සෙකසුම්. එහෙම නැත්නම් process කියලා අපි කියනවා. අනිත් ප්‍රධානම කොටස තමයි output ප්‍රතිදානය කියලා අපි කියනවා. තවත් කොටසක් තියෙනවා ඒක තමයි feedback. එහෙම නැත්නම් ප්‍රතිපෝෂණය කියලා අපි කියනවා. එතකොට මේ කොටස් හතර තමයි ප්‍රධානම components විදිහට අපි හඳුන්වන්න පුළුවන්. එතකොට මේ components වල සමාවෙන් අපි සමහරවිට input process output කියන එක තමයි ගොඩාක් දුරට අපි ප්‍රධාන විදිහට බලන්නේ. feedback කියන එකත් එක component එකක් විදිහට අපි හඳුන්වන්න පුළුවන්. එතකොට input එක හරහා තමයි system එකට යම් දෙයක් input කරන්නේ. ඒ input කරපු දේ අරගෙන system ගේ ප්‍රධාන ක්‍රියාවලිය තමයි process කරන එක. ඒ process එකේ output එක තමයි නැත්නම් result එක තමයි අපි output කියලා කියන්නේ. මේ system ටික හරියට වැඩ කරනවද කියන එක check කරන එක තමයි feedback වලින් වෙන්නේ. එතකොට මේ කොටස් ටික තමයි system එකේ ප්‍රධාන දේ. තවත් දෙයක් තියෙන්න පුළුවන් boundary. ඒ කියන්නේ එක සිස්ටම් එකේ boundary එකක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒකට ඕනිම සීමාවක් තියෙන්න පුළුවන්. ඒක තමයි අපි boundary කියලා කියන්නේ. ඒතකොට boundary එකේ පිට එහෙම නැත්නම් සිස්ටම් ගේ outside. ඒ සිස්ටම් එකට outside එකට අපි කියනවා environment කියලා. ඒතකොට මේ ටික තමයි සිස්ටම් එකක ප්‍රධානම structure එක. එතකොට අපි මේක example එකක් එක්ක discuss කරමු. එතකොට අපි real life example එකක් ගමු school system. එතකොට පාසල් පද්ධතිය අපි ගත්තා නම් දැන් school system එකේ structure එක මේක තමයි. ඒකට boundary එකක් තියෙනවා. ඒකට inputs තියෙනවා. ඒකට output එක තියෙනවා. එතකොට inputs වලින් ගොඩාක් දුරට school system එකට input එකක් විදිහට එන්නේ students ලා, teachers ලා, ඒත් එක්කම resources කියන්නේ වත්කම් ටික. ඒ ටික අරගෙන පාසල් පද්ධතිය පාසල් සිස්ටම් එකක ප්‍රධානම ක්‍රියාවලිය තමයි teach and learn. ඒ කියන්නේ උගන්වනවා අපි ස්ටුඩන්ට්ස් ලා ඉගෙන ගන්නවා. ඒතර මේක තමයි ස්කූල් සිස්ටම් ගේ ප්‍රධානම process එක. ඒත් එක්කම මේකේ output එක. මේ සිස්ටම් ගේ output එක විදිහට අපි හඳුන්වන්න පුළුවන් සමාජයට. ඒ කියන්නේ හොඳ දෙනුම එනතම් හොඳම දෙනුමත් එක්ක හොඳම ඩිසිප්ලින් එක අපි ළමයිව සමාජයට ගත කරන එක තමයි ස්කූල් සිස්ටම් ගේ ප්‍රධානම ෆන්ක්ෂන් එකක් විදිහට අපි කියන්න පුළුවන්. ඒතකොට ඒකේ output එක මේක තමයි. අපි feedback එක ගැන කතා කරා. ඒතකොට මේ සිස්ටම් එක හරි විදිහටම ෆන්ක්ෂන් වෙනවද කියන එක මොනිටර් කරන්න අපිට දන්නවා educational department එක තියෙනවා. ඒ educational department එක හැම වෙලාවෙදීම මොනිටර් කරනවා මේ සිස්ටම් එක හරි විදිහට වැඩ කරනවද. යම් විදිහේ output එකේ issue එකක් එනකොට ඒගොල්ලෝ ඒකට විසඳුම් දෙනවා. මොන වගේ දේවල් කරන්න ඕනිද කියන එක ඒගොල්ලෝ දෙනවා. ඒතකොට මේක තමයි අපි කියන්නේ පාසල් සිස්ටම් එක. ස්කූල් සිස්ටම්. මේක ගොඩාක් දුරට ඕපන් සිස්ටම් එකක්. ඒකට හේතුව තමයි එන්වයරන්මන්ට් එකේ ඉඳලා ඉන්පුට් අරගෙන එන්වයරන්මන්ට් එකට අවුට්පුට් දෙනවා නම් ඒ සිස්ටම් වලට අපි කියනවා ඕපන් සිස්ටම් කියලා. දැන් තවත් සිස්ටම් එකක් අපි ගත්තා නම් රෙස්පිරේටරි සිස්ටම්. ඒ කියන්නේ මේක තවත් ඉම්පෝටන්ට් එකක් තමයි. මේක ශ්වසන පද්ධතිය කියලා අපි කියනවා. මේක ගොඩාක් දුරට මේ සිස්ටම් එක ගොඩාක් දුරට ෆන්ක්ෂන් වෙන්නේ O2 නැත්නම් ඔක්සිජන් එක ඉන්පුට් එක විදිහට අරගෙන අපේ ඇඟ ඇතුළට ඕනි වෙන ඔක්සිජන් එක හැම බොඩි පාර්ට් එකටම ඔක්සිජන් සප්ලයි කරන එක තමයි මේ සිස්ටම් ගේ ප්‍රධාන ෆන්ක්ෂන් එක. ඒකෙන් අවුට්පුට් එකක් විදිහට එන එක තමයි carbon dioxide එක. ඒ කියන්නේ ඒකේ waste එක. ගොඩක් දුරට අපේ ඇඟේ තුල තියෙන waste gas එක output වෙන එක තමයි carbon dioxide කියලා කියන්නේ. ඒතර මේක තමයි ප්‍රධානම function එක විදිහට කියන්න පුළුවන් respiratory system එකේ. ඒතර respiratory system එකේ feedback එක තියෙනවා. යම් විදිහක මේ function එක හරි විදිහට උනේ නැත්නම් අපේ ගොඩක් දුරට අපිට දාඩිය දානවා. ඒත් එක්කම අපිට කලන්ත වගේ හිත වෙනවා. ඒතර මේ වගේ දේවල් තමයි feedbacks කියලා කියන්නේ. ඒතර system එකක් monitor වෙනවා මෙතනදී. හරිද? ඒත් එක්කම අපි respiratory system එක open system එකක්ද closed system ද කියලා කිව්වොත් මේක open system එකක්. environment එකේ ඉඳලා තමයි input එක ගන්නෙ, environment එකට තමයි output එක දෙන්නේ. අපි තවත් එකක් කියනවා නම් circulatory system. ඒ කියන්නේ අපේ blood එක වෙන system එක ගොඩාක් දුරට closed system එකක් විදිහට අපි හඳුන්වන්න පුළුවන්. එතකොට respiratory system එක open system එකක්.
දැන් අපි තවත් සිස්ටම් එකක් අනිත් එක අපි බලනවා මේක තමයි ප්‍රධානම විදිහට අපිට ICT වල ඉගෙන ගන්න ඕනි සිස්ටම් එක. ඒක තමයි ඉන්ෆර්මේෂන් සිස්ටම්. අපි ICT එක ඉගෙන ගන්නේ මේ ඉන්ෆර්මේෂන් සිස්ටම් එක ගැන බලන්න තමයි. කලින් බලපු සිස්ටම් ටික එක්සැම්පල් එක විදිහට ගත්තට ඉන්ෆර්මේෂන් සිස්ටම් තමයි අපිට ප්‍රධානම පාර්ට් එකක් ගන්නෙ. දැන් අපි දන්නවා ඩේටා ගැන අපි බලලා තියෙනවා. ඒතර ඩේටාස් අරගෙන ඒක ප්‍රොසෙස් කරලා ඒක ඉන්ෆර්මේෂන් එකක් විදිහට මාරු කරන්න එක තමයි අපේ ප්‍රධානම අවශ්‍යතාවයක් විදිහට තියෙන්නේ. ඒතර ඩේටා අරගෙන ප්‍රොසෙස් කරලා අපි ඉන්ෆර්මේෂන් එකක් විදිහට මාරු කරගෙන ඒ ඉන්ෆර්මේෂන් එක භාවිතා කරගෙන විවිධ ඩිසිෂන්ස් අපි ගන්නවා. ඒතර මේ සිස්ටම් එකේ ෆීඩ්බැක් තියෙනවා. ඒ කියන්නේ ඒ ටික හරි විදිහට වෙනවද කියන එක චෙක් කරනකොට ෆීඩ්බැක් එකකුත් තියෙනවා. ඒත් එක්කම බවුන්ඩරි එකකුත් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකට තියෙනවා. ඒත් එක්කම එන්වයරන්මන්ට් එකකුත් තියෙනවා. ඒත් එක්කම තවත් එඩිෂනල් පාර්ට් එකක් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකේ තියෙන්නේ. ඒක තමයි ස්ටෝරේජ්. ඒ කියන්නේ අපිට පුළුවන් data future එහෙම නැත්නම් අපිට data අපිට පාවිච්චි කරන්න future එකේ ඒකට store කරලා තියෙන්න පුළුවන් tempat කරලා තියෙන්න පුළුවන් ක්‍රමවේදයක් information system වල තියෙනවා. එතකොට මේක තමයි අපි කියන්නේ information system. අද අපිට ඕනිම තැනක මෙවැනි structure එකක් අපිට දකින්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කඩයක් ගත්තා නම් ඒ කඩේ එදාට වෙන sales ටික ඔක්කොම collect කරගෙන ඒගොල්ලෝ එකතු කරලා information විදිහට මාරු කරගෙන ඒගොල්ලෝ decision කරනවා. එතකොට එතනදී information system එකක් තියෙනවා. ඒත් එක්කම බැංක් එකක් ගත්තා නම් බැංක් එකෙත් එදාට වෙන දේ ටික ඔක්කොම සමරිස් කරන්න ඒගොල්ලෝ information system එකක් use කරනවා. එතකොට මේ වගේ හැම තැනම information system පාවිච්චි වෙනවා. එතකොට මේ information system දෙවිදිහට ප්‍රධානම දෙවිදිහට තියෙන්න පුළුවන්. යම් සමහර තැන්වල මේ information system වල කිසිම තාක්ෂණයක් use කරන්න නැතුව කරන්න පුළුවන්. සමහර තැන්වල අලුත් තාක්ෂණ use කරගෙන මේ වැඩ ටික කරගන්න පුළුවන්. ඒ හරහා අපි මේ information system එක ප්‍රධානම කැටගරි දෙකට divide කරන්න පුළුවන්. ඒක තමයි manual system. ඒ කියන්නේ හත්තුරු පද්ධතිය කියලා අපි කියනවා. තවත් එකක් තමයි automated system. ස්වයංක්‍රීය පද්ධතිය කියලා අපි කියනවා. එතකොට මේ system දෙක සමහර තැන්වල semi automated කියලා එකක් එන්නත් පුළුවන්. ගොඩක් දුරට manual automated කියන දේ අපිට ගොඩක් දුරට ඇති. එතකොට data process කරලා information එකක් විදිහට මාරු කරන්න කිසිම තාක්ෂණය උපකරණ පාවිච්චි කරන්නේ නැතුව කරොත් ඒකට කියනවා අපි manual system. එතනදී directly අපි අපේ අත් use කරගෙන නැත්නම් අපි directly අපිම involve වෙලා කරන එක තමයි manual system. එහෙම නැතුව තාක්ෂණ උපකරණ පාවිච්චි කරගෙන data information විදිහට අපිට convert කරලා ඒකට අරහා decide කරගන්න පුළුවන් නම් ඒකට කියනවා අපි automated system කියලා. ඒතකොට මේ system දෙක තමයි අපි අනිත් එකේ discuss කරන්න යන්නේ.